මගේ නම කිව්වොත් හැමෝම බයයි. සොත්ති උපාලි. අඩෝ! මලයන්! අරඹේවලගේ උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි එහෙම නැත්නම් මේ අපරාධ කල්ලි ආරම්භයේ සිදු කළ දෙවන වකවානුව හැටියට අපි ගණන් ගණන 1995 වර්ෂයේ සිටම අපරාධ ලෝකයේ කිරුළු පලන් පුජ්‍යලයක හැටියට තමයි හඳුන්වනු ලබන්නේ. මම පොඩි කාලේ හිටියේ ගුණවංශක. ගුණවංශගේ කසිප්ප ව්‍යාපාරයට මං ගොඩක් උදව් කළා. මං හැමදේම ඉගෙන ගත්තේ මිනිහගෙන් තමයි. කසිප්පු නොහොත් නීති විරෝධී මත්පැන් අලෙවිකරුවෙක් වූ කුප්‍රකට කසිප්පු ගුණවංශගේ අපරාධ චර්යාවන් දිහා බලා හැදී වැඩුණු උපාලි නම් තරුණයා පසු කලෙක ලංකාවේ පාතාලේ නමගිය අපරාධකරුවෙකු වනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇති. මගේ අයියා දේශපාලනය කළේ මහත්තයත් එක්ක. මමත් තරුණ කාලේ ඒ පක්ෂේ වැඩ කිරුවා. මම අයියාත් එක්ක එකතු වෙලා දේශපාලනය කළා. මම දේශපාලනය ඉගෙන ගත්තේ ඒ කාලේ. අයියේ මාත් ආසයි අයියලා පක්ෂයට වැඩ කරන්න. මල්ලි කැමති දේශපාලනය කරන්න? ඔව් අයියේ මාත් එක්ක යනවා. මෙම ජනකාන්ත රංගවේදියාට ආදරය කළ රසිකයෙක් වූ උපාලිගේ අයියා ඔහු සමග දේශපාලනය කිරීමට තීරණය කළ අතර උපාලිටද තම සහෝදරයාගෙන් එයට ඇරියුම් ලැබුණා. ඒ කාලේ කොළඹ නගරාධිපති මට කතා කළා ඒගොල්ලන්ගේ පක්ෂයට වැඩ කරන්න. මං කැමති වුණේ නෑ ඒ පක්ෂයට. මං කැමති වුණේ මං කැමති පක්ෂයක වැඩ කරන්න. නගරාධිපතිතුමා වෙන්න මට හම්බෙන්න කියලා කිව්වා. මට බෑ පක්ෂයට වැඩ කරන්න. මේලා බලේ තියෙන එතුමාලට. අපි එතුමාට වැඩ කරන්න ඕන. දන්නවනේ එතුමාගේ හැටි. මුලින්ගත් තීරණවල තවදුරටත් රැඳී සිටිද්දී ප්‍රබල දේශපාලන පක්ෂයෙන් උපාලිගේ නිවසට එල්ල වූ මැරපහාරය මට එහෙම කියන්න එන්න එපා. උපාලි සහ සිය සහෝදරයා ජනකාන්ත රංගධරයා අතහැර බලවත් දේශපාලන පක්ෂය සමග එකතුව දේශපාලනය කිරීමට තීරණය කළා. ඔය කාලේ අපේ ගෙදරට මැර ප්‍රහාරයක් එල්ල වුණා. මම ලංකාවේ නොගිය පොලිසියක් නෑ. මට තේරුණා බලයක් නැතුව මේ රටේ කිසිම වැඩක් කරගන්න බෑ කියලා. මට ඕන වුණා ලංකාවේ නමගිය චරිතයක් වෙන්න. මං ඒ වෙනුවෙන් කැප වුණා. මම කැමති වුණා නගරාධිපතිට වැඩ කරන්න. මං ඒ පක්ෂයට වැඩ කළා. 1952 වර්ෂයේ බොරැල්ලේ ගෝතමි පාර ප්‍රදේශයේ නාගරික පරිසරයක උපත ලද සොත්ති උපාලි නොහොත් දොන් අරඹෙවලගේ උපාලි රංජිත් ඒ සමාජ ක්‍රමය තුළම හැදී වැඩුණු පුජ්‍යලයකු හැටියට අපට සලකන්නට පුළුවන්. ඔහුගේ නමින් ප්‍රථම අපරාධ ලෝකයේ සටහන් වන්නේ 1974 වර්ෂයේ ඔහු වයස අවුරුදු 22ක තරුණයෙකු සිටියේදී ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් බිඳ භාණ්ඩ සොරා ගැනීමේ අපරාධයක් හැටියට තමයි ප්‍රථම අපරාධය ශ්‍රී ලංකා පොලිසිය වෙත ඔහුට එරෙහිව වාර්තා වන්නේ. උපාලිට ලැබුණ දේශපාලන සවිශක්තිය නිසාම උපාලි දිනෙන් දින ප්‍රබල චරිතයක් වූ අතරම
අතමිට සරුවන්නටද වුණා. එක්දාසම්සිය 74 වර්ෂයේ සිට 1986 වර්ෂය දක්වා උපාලිගේ නම පොලිස් වාර්තා පොතට එකතු වන්නේ ගෙවල් බිඳ භාණ්ඩ සොරා ගැනීම, පුද්ගලයන්ට පහර දීම සහ පුද්ගලයන් පුරුද්දක් ලෙස ත්‍රාසද්ග්‍රහණයට ලක් කරන නාගරික ලුම්පන් සංස්කෘතිය නියෝජනය කරන අපරාධකරුවෙකු හැටියටයි. නමුත් 1987 වර්ෂය පමණ වන විට මේ තත්ත්වයේ යම් වෙනස් වීමක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. 87 වර්ෂය වන විට ඔහු එවකට මේ රටේ පාලන බලය හිමි කරගෙන සිටි දේශපාලන පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු බවට පත් වෙනවා. ඒ ආධාරකරුවෙකු බවට පත්වීමෙන් ඔහු ලද උත්තේජනය තුළ පිඩලි සකස් කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඔහුට හිමි වෙනවා. ඒ සමගම අපි සොත්ති උපාලි හැටියට හඳුන්වපු උපාලිට අනවර්ථ නාමයකුත් එකතු වෙනවා පිඩලි උපාලි හැටියට. මට අමුතුමා කියලා තින්නේ උඹට ඉල්ලන ඕන දෙයක් දෙන්න කියලා. ඒකයි මම ආවේ. උඹට ඕනම දෙයක් ඉල්ලපන්. මම ඒක ලෑස්ති දෙන්න. මන්ත්‍රීතුමා අපිට මේ වෙලාවේ ඕන කරන්නේ ආවුද? හරි බං. ඔක මොකද්ද සිම්පල් දෙයක් නේ. ඔබතුමා ළඟ ඕන තරම් තියෙනවා. මම ඔබට එකෙන් ටිකක් දෙන්නම්. හැබැයි පුතෝ මේ ආයුධ පත්තු වෙන්න නම් ඕන අපි කියන තැන් වලට විතරයි. තේරුණාද? මන්ත්‍රීතුමා අපි කොහොමත් වැඩ කරන්නේ ඇමතිතුමාගේ වචනයට. ඇමතිතුමාට විරුද්ධව යන ඕනම කෙනෙකුට විරුද්ධව මේ ආයුධ පත්තු වෙයි. අන්න හරි. අපිට ඒක තමයි වෙන්න ඕනේ. ඒකනේ ඇමතිතුමා මුද මෙච්චර ආදරේ. මම දන්නවනේ. තව එකක් ඉස්සරහට ආවුඩට ලොකු කොන්ත්‍රාක්ට් එකක් තියෙනවා. මට පුළුවන් ඒකෙන් ටිකක් උඹට තරම් දෙන්න. හැබැයි ඉතින් පුතෝ ඔබ මාව එහෙම මතක් කරනව නෙවෙයි. පිස්සුද මන්ත්‍රීතුමා? මම එහෙම මුල අමතක කරන මිනිහෙක් නෙවෙයි. මට උදව් කරපු හැම මිනිහෙක්ම මට හොඳට මතකයි. හරි බා. අපි දන්නවා උඹ ගැන. ඒකනේ අපි උඹට හැම වෙලේම බාර දෙන්නේ. හරි. මම ආවුකි පොඩ්ඩක් මාර්ගයක් වෙලා තියෙනවා. මම හිතට පොඩ්ඩක් ඔරුව දාන්න. ඉහින්ද වැඩි ටික හිත බලලා කරපන්. මන්ත්‍රීතුමා තාටිය කරගත්තා නම් නෑ ඇති. වැඩි විලා සුගාවට යන්න බෑනේ. ඊට ස්නාත ගන්නෙකුත් වෙනවා. මං ගිහිල්ලා එද්දි ආයි පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා යන්න. වරද්දන්න නැතුව එන්න ඕනේ. මෙහෙමයි. මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා දිනුනාට පස්සේ මාව එහෙම අමතක කරන්න එපා. සුදු මන්ත්‍රීතුමා ප්‍රබල දේශපාලන පක්ෂයේ ව්‍යාපෘතියක පිඩලි ඇල්ලීමේ කොන්ත්‍රාත්තුව පමණක් නොව ඔහු ලබාගත් විවිධ කොන්ත්‍රාත්තු නිසා උපාලි දවසින් දවස මිල මුදලින් පිරි පොහොසත් චරිතයක් වූවා පමණක් නොව අවියායුධ සහ පාතාලයේ ගෝලබාලයින් පිරිවරාගත්
කුප්‍රකට පාතාලයේ චරිතයක් ලෙසද ගොඩනැගුණා. කෙටි කලකින් කෝටිපතියෙක් බවට පත් වූ උපාලි සමග කිසිවෙක් උරෙනුර ගැටීමට නොපැමිණියේද මුදල් සහ පිරිස් බලය මෙන්ම ඔහුට ලැබුණු දේශපාලන ආශිර්වාදයද නිසයි. 1988 වර්ෂයේ මේ රට වෙලාගෙන හිටපු භීෂණකාරී වකවානුවේ එවකට හිටපු පාලක පක්ෂය රජයේ කටයුතු වලට මේ තරුණ කොටස් මෙවැනි මේ ලුම්පන් සංස්කෘතිය නියෝජනය කරපු කොටස් යම් යම් දේශපාලනඥයෝ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් හැටියට ලබා ගන්නවා. මේ අවස්ථාව තුල සොත්ති උපාලිටත් හැකි වෙනවා රජයේ ප්‍රබල ආධාරකරුවෙකු හැටියට කටයුතු කරන්න. මේ සමගම ඔහු ආරම්භ කරනවා මේ රට වෙලාගෙන තිබෙන මේ මද්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පුජ්‍යලයකු හැටියට සොත්ති උපාලි පරිවර්තනය වෙන්නේ මේ 88 වකවානුවේදී. ඔබට මතක ඇති ඒ කාලේ මුළු ලංකාව පුරාම එක රැයින් ප්‍රසිද්ධ කරපු පෝස්ටර් ව්‍යාපාරයක් තිබුණා. ඒ පෝස්ටර් ව්‍යාපාරයේ පෝස්ටර් මුළු ලංකාව පුරාම ඇලවීමේ වගකීම බාරගන්නෙත් ඒ ප්‍රබල දේශපාලනඥයන් හරහා සොත්ති උපාලි. මේ තුල ඔහු විශාල දේශපාලන බලයක් ගොඩනගා ගන්නවා. දේශපාලන බලය තමන්ගේ සතුව ඉන්න තමන්ගේ සහචරයන්ගේ අවිබලය සහ නීතියට එරෙහිව යෑමේ ශක්තිය මේ කාලය වන විට සොත්ති උපාලි සතු වෙනවා. ඒකාධිපතිට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග උද්ඝෝෂණයට මැරපහරයක් එල්ල කළෙත් මම. ඒ අපේ ඇමතිතුමාගේ නියෝග පිට මං ඒවා අකුරටම ඉෂ්ට කළා. අපේ මන්ත්‍රීතුමා තමයි ඇමතිතුමාගේ හැම පණිවිඩයක්ම අරන් එන්නේ. මන්ත්‍රීතුමානේ දරන්නේ අර කුඩේ අරන් පායා. උමුරුවගේ බලන් ඉන්නවා වැට. මන්ත්‍රීතුමා මොකද මේ වැස්සෙම මට එන්න කියලා පණිවිඩයක් කියවුවා නම් මං එනවනේ. නෑ උපාලි ලොකු හදිසියකට ආවේ ඇමතුමාට උඹ එක කතා කරන්න ඕන ලොකු වැඩක් තියෙනවා. ඒකයි මම මේ හදිසියෙන් දුවගෙන ආවේ. මං ගන්නම් කෝල් එකක්. මේ ඔබ කෝල් එකක් ගන්න ඕනේ නෑ. මම ඇමතුමාට දැන් කෝල් එක කරන් දෙන්න. ඔබ පොඩ්ඩක් කතා කරමු. හරි අපි යන්න අතුරට යන්න අපි කතා කරමු මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා වාඩි වෙන්න. නෑ මේ උපාලි වාඩි වෙන්න දාවත් නෑ. ලොකු හදිසියකට ආවේ. මෙතන කවුරුත් නෑනේ. කවුරුත් නෑ. වැඩක් තියෙනවා. මම දැන් උඹට කෝල් එකක් කරන් දෙන්න ඇමතුමාට. ඔබ කතා කරගෙන වැඩේ පිටට කරපන්. පොඩ්ඩක් හිටපන්. හලෝ අපේ ඇමතුමා. මේ මෙතන උපාලි ඉන්නවා. මම උපාලි හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ. අපි අර වැඩේ කතා කරගන්න ෆෝන් එක දෙන්නද උපාලිට? හරි ඇමතුමා. හරි. මෙන්න උපාලි. කියන්න ඇමතිතුමා මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද ඇමතිතුමා කියන්න? මං ඉතින් ඔබතුමා කියන ඕනම දෙයක් කරනවනේ මගේ පණ වුණත් දෙනවනේ. පිටපොඩි උද්ඝෝෂණයක් දෙනවා. අපේ ජනාධිපති විරුද්ධව විශ්වාස භංගයක් දෙනවා. ඒකට සහාය වෙන හැම එකකටම අපේ පාරමක් ගන්නන්න ඕනේ. ඇමතිතුමා වැඩේ සිද්ධ වුණා කියලා හිතා ගන්නකෝ. හෙට රැයට නිවුස් බලන්නකෝ. වැඩේ තිතට දෙනවා. ඒ ගැන බයක් වෙන්න ඕනේ නැහැ. හරි ඇමතිතුමා. තෙරුවන් සරණයි. දැන් හරිනේ ඔන්න එහෙනම් වැඩේ හරියට තිත්තට නූලට කරන්න ඕන. ඔබට අවශ්‍ය හැම දෙයක්ම මම එමුතුමාට කියලා අරන් දෙන්නම්. හැබැයි උපාලි ඔබ දන්නවනේ මේකේ තියෙන බැරෑරුම්කම. වැඩේ පොඩ්ඩක් හරි ගැස්සිලා ගියොත් ඔබට මොකද වෙන්නේ කියලාත් ඔබ දන්නවා. ඒ හින්දා කල්පනාවෙන් පරිස්සමින් වැඩේ හරියට කරා. හරි මම යනවා එහෙනම්. සෝමේ
සෝමේ අපිට හෙට ලොකු වැඩක් තියෙනවා කරන්න. කතු බලමන්ද? ආයුධ ටිකයි පොල්ලංගෙන් උඹ ලෑස්ති කරගන්න. වැඩේ මම ඒ වෙලාවට කියන්නම්. දැන් ඵලයන්. එවකට කොළඹ නගරයේ හිටපු පොලිස් නිලධාරීන් ඔහුට සුවිශේෂ අනුග්‍රහයක් දැක්වා කියලත් කතාවක් තියෙනවා. පසුව ඒ සම්බන්ධව තිබිච්ච විශේෂයෙන්ම කොමිෂන් සභාවල මේ සාක්ෂි ඉදිරිපත් වුණා. ඉතින් මේ සමග ඔහු ගොඩනගා ගන්නවා විශාල බලයක්. බලයක් සමග ඔහු අපරාධ අධිරාජ්‍යයක් ගොඩනගා ගන්නවා. ඔහු මේ වකවානුව වන විට කොළඹ නගරේ ඔහුට එරෙහිව යන විශේෂයෙන්ම ඔහුගේ මද්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව යන පුද්ගලයන් රාශියක් මේ කණ්ඩායම් අතින් ඝාතනය වෙනවා. ගිනිඅවි සංස්කෘතිය කොළඹ නගරයේ වෙලාගන්නේ මෙන්න මේ වකවානුවේ. මන්ත්‍රීතුමා මං කීයටවත් විශ්වාස කළේ නැහැ ජනාධිපතිතුමා මාඳුර ගනී කියලා. යකෝ උපාලි උඹ දැන් මුළු ලංකාවම අඳුරන හොඳ නම්බර එකේ පාතාලේ වැඩකාරයෙක්. හරි මේ හින්දා ඔය කිසි දෙයකට බය වෙන්න එපා. ඔබ දැන් සතුටු වෙන්න. ඔබට දැන් ප්‍රශ්නයක් නැහෙනේ. විදුලි කොන්ත්‍රාක්ට් එකක් උඹට ලැබුණානේ. ඒ හින්දා සතුටු වෙන්න. මන්ත්‍රීතුමා මට ওই චින්තකයට වැඩක් දෙන්න ඕනේ. ඕකා හැංගිලා ඉන්න තැනින් මං ඔයලා එළියට ගන්නම්. ඊට පස්සේ ඔබතුමා මට උදව් කරන්න ඕනේ. උපාලි ඔබට දැන් මොනවද අඩු? ඔබට බලය තියෙනවා. ලංකාවම දන්න මිනිහෙක් උඹ. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔබට උදව් කරන්න. ඔබ බය වෙන්න එපා. සෝමේ මොකද කියන්නේ? අද සමරමුද? එතුමා බලවන්තයා දන්නවනේ ඉතින් සෝමේ කවුද කියලා? ඔබතුමාලාගෙන් දෙයක් තමයි ඉතින් ඈ. 89-90 වර්ෂ පමණ වන විට සොත්ති උපාලි තමයි කොළඹ නාගරික සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රධාන පුද්ගලයා හැටියට කටයුතු කරන්නේ. ඔහු වටා ඔහුගේ සහචරයන් එකතු වෙනවා. සුදු මහත්තයා, ඒ වගේම තට්ට සෝමේ නොහොත් ගාඩ් සෝමේ, මාලු නිහාල්, චීනා වගේ අපරාධකරුවන් රාශියක් මේ ගෝතමී ප්‍රදේශය ඒ කාලේ හැඳින්වුවේ පොලිසියටත් යා නොහැකි සංවිධානාත්මක අපරාධ ජාලයක් සහිතව තිබිච්ච පළාතක්. මට හොඳ බලයක් තිබුණා. මට විරුද්ධව හිටපු නාවල නිහාල්ලා චින්තකලා උන් හැංගුණා. කාගේ කල්ලි මිනිහෙක්ද? ඔබ දන්නවද මේ වෙයිකේ කාගේද කියලා? ඔබ කාගෙන් අහලාද මේ වෙයිකේ බඩු දන්නේ? මං කියන්නේ නේද? ඔබ කියන්නේ? ඔබ දන්නවද මේ වෙයිකේ කාගේද කියලා? මේක සොට්ටු උපාලේගේ වෙයිකිය. ඔබට එහෙම බඩු දාන්න බෑකෝ මේකේ. කියන්නේ අපෝ. උඩ ගමු. අයියේ මොකාගේ මිනිහෙක්ද කියලා කියන්නම්ලු. කීපා. කියන්නම්. කවුද උඹ එව්වේ? බෝ මෙහාට කවුද එන්නේ? මම නිහාල් නිහාල් නාවල නිහාල් ඌට ඕනේ මාත් එක්ක හැප්පෙන්න. බලමු හැප්පිලා. අනේ මට්ටෝ මට යන්න දෙන්න. අනේ මට යන්න දෙන්න පුළුවන් මට්ටෝ. අනේ මට යන්න දෙන්න. කලු අනේ මට යන්න දෙන්න පුළුවන් මට්ටෝ. යන්න දෙන්න. අනේ මට්ටෝ මූයි වරක් කරලා දාලා එපා. නාවල හන්දියෙන් ගිහින් දාපන්. මට යන්න දෙන්න පුළුවන් මට්ටෝ. අනේ මට යන්න දෙන්න පුළුවන් මට්ටෝ. අනේ මට යන්න දෙන්න. අනේ මට
ලියන්න එපා. දැන් ඵලයන්. ලියන්න එපා. ඒ දිහා හම්බෙමු. පොළ මත්තයා මට එන්න කිව්වද? මං උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක් කතා කරන්න. කියනු පොළ මත්තයා. නිහාල් දඟලනවා වැඩි. ඌ මගේ වැඩවලට ඇඟිලි ගහනවා. මට දැන් ඌව ඉවරක් කරලා දාන්න ඕනේ. පොළ මත්තයා. අනික දැන් මේ වෙලාවේ නිහාල්ට බලේ වැඩි. අනික මොකටද අපි මේ ආගයන් අය ඔඩොක් වේදා ගන්න ඕනේ නෑනේ. ආණ්ඩු පක්ෂයේ මගේ පැත්තේ තියෙද්දි මම මොකද යකෝ? උඹට බැරි නම් කියපන් මං කරන්නම් ඒක. කරන්න බලන්න නෙමෙයි. ඉතාම කෙටි කාලයක් තුළ තම මැර බලය සහ දේශපාලන ආශිර්වාදය නිසාම කොළඹ පාතාලයේ අගරජ වන්නට උපාලිට හැකියාව ලැබුණා. මෙම අපරාධ කල්ලියට එරෙහිව යන තවත් අපරාධ කල්ලියක් ගොඩනගෙනවා. ඔවුන්ට දේශපාලන බලය නොතිබුණත් ඒ තරුණ ජවය ඒ අපරාධ කල්ලිය සතු වෙනවා. ඒ තමයි අමරසිංහ සහෝදරයන් ප්‍රමුඛ කල්ලිය. අපි මීට පෙර මෙවැනි වැඩසටහනකදී සම්බන්ධව කතා කළා. අමරසිංහ සහ සොත්ති උපාලි කල්ලි අතර ද්වන්ද සටනක් පටන් ගන්නවා. මේ අවස්ථාවේදී අමරසිංහ කල්ලිය කොළමින් බැහැරට වෙලා වරින් වර අර ගරිල්ලා පන්නේ ප්‍රහාරයන් එල්ල කරනවා සොත්ති උපාලිගේ කණ්ඩායමට. උන්ට මට කිසි දෙයක් කරන්න බැරෝ ගියා. ඒ මට බයයි. මට විරුද්ධව හිටපු හැම කණ්ඩායමක් එක්කම මම මූණට මූණ හැප්පුණා. මම කුඩු බිස්නස් කළා. මට ලොකු බලයක් තිබුණා. මට හැම බලයක්ම ලැබුණේ ඇමතිතුමා නිසා. මුලින්ම මම චින්තකට තියන්න හැදුවා. ඒත් මට බැරි වුණා. මම ධම්මිකට තිබ්බා. සෝමේ බඩු ටික වෙලාවට ගිහින් දුන්නද? වැඩේ හරියට කරුණා. හැබැයි චින්තකේ මිනිස්සුන්ගෙන් පොඩි කරදරයක් තියෙනවා. ඒතෝ අපේ මිනිස්සු දෙන්නෙකුට ඊයේ පොඩි සයිස් එකකුත් දාලා තියෙනවා. ඒකත් එහෙමද? මං ඌ ගැන බලා ගන්නවා. මහත්තයා මොකද? චින්තකව හෙට උදේ උසාවිය අර යනවා. මොන උසාවියට? මීගම උසාවියට. කීයටද එතන් එන්නේ? උදේ 9ට. උඹ හෙට උදේට ඌට වැඩක් දෙන්න ඕනේ. හොඳයි මහත්තයා. එක ෂොට් එකෙන්ම ඉවර කරලා දාන්න ඕනේ. හොඳයි. දැන් ඵලයන්. හොඳයි. සෝමි. ඔබත් ඵලයන්. මට ඌට වඩා උඹව විශ්වාසයි. අනිවාර්යෙන්ම ඉවරම කරලා දාපන්. ඔයාලා. අමරසිංහලා දැනගන්න ඕනේ එක කැලේට ඉන්න පුළුවන් 1 කොටියටයි කියලා. මේ කැලේට ඉන්න පුළුවන් උපාලි කොටියට විතරයි. තේරුණාද? උපාලි මත්තයා. මේ සිද්ධීන් අතරතුර මේ අමරසිංහ කල්ලිය ප්‍රධානියා හැටියට සැලකෙන චින්තක අමරසිංහව කටාන මීගමෝ කටාන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියේදී කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට ගැනීම සිදු කළ අවස්ථාවේදී ඔහුව ප්‍රශ්න කිරීමට අපරාධ කොට්ටාශයට සොත්ති උපාලි එහෙම නැත්නම් ආරම්භවල ගෙදෙන උපාලි රංජිත් පැමිණියයි කියලා ඒ කාලේ සුප්‍රකට කතාවක් තියෙනවා. මේ කටයුතු අවසානයේදී චින්තක අමරසිංහට මීගමුව බන්ධනාගාරයේදී සොත්ති උපාලි විසින් යොදන ලද චමින්ද නැමැති අපරාධකරු වෙඩි තබනවා. ඒ චමින්ද නැමැති අපරාධකරුට එම අවස්ථාවේදී ආරක්ෂක රාජකාරියේ නියුතුව හිටපු බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් ඔහු මිය යනවා.
නමුත් චින්තකට වාසනාව ලැබෙනවා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට. තොපිට බැරි වුණාද යකෝ ඒ වැඩේ හරියට කරන්න? එතකොට චින්තක බේරුණා. චමින්දට මොකද උනේ? චමින්දට වේදි වැදුනා මාත්‍යෝ. ඇඹල තොපි. චමින්දට වැඩි වැදිනවා තොපි මොකද එතකොට කරේ? එතන පොලිසිය හිටියා මාත්‍යෝ. පොලිසිය? ඔව්. පොලිසිය? පළයන්ට. මේ තරමටම මේ කල්ලි දෙක අතර ද්වන්ද සටන ඉතා තදින් පැතිර යන වකවානුවක තමයි මේ රටේ දේශපාලන පෙරලියක් සිද්ධ වන්නේ 1994 බලහුවමාරුව. මේ බලහුවමාරුවත් සමගම මේ අපරාධ ලෝකයේ බලහුවමාරුවක් සිද්ධ වෙනවා. ඒ බලහුවමාරුව තමයි එවකට අපරාධ ලෝකයේ කිරුළු පලන් රජවරුන් හැටියට හිටපු මේ සොත්ති උපාලිගේ නම සොත්ති උපාලිගේ බලය ඔහුගේ ගිලිහිලා ගිහිල්ලා ඔහුට විරුද්ධව නැගී සිටිපු අමරසිංහ කල්ලිය බලවත් වෙනවා. අන්තිමට ප්‍රවෘත්තිවල ගිය වෙන කතාවක්. හැමදේම යට ගියා. බලය තියෙනකන් ඕන කෙනෙක්ට රජ කරන්න පුළුවන් මහත්තයෝ. පොලිමාත්‍යා මොකද මම මේ වැස්සම? පොලිමාත්‍යා චින්තකයේ මිනිස්සු අපේ උන්ට එලෝ වෙඩි තියෙනවා. චීනත් ඉවරයි මහත්තයා. යකෝ මගේ උන්ට වෙඩි තියනකොට වෙඩි තියන්න එකෙක් මට හොයාගන්න නැති වුණා. මං කොහොමද හිටපු එකෙක්ද? මම මේ මුළු කොළඹම හොල්ලගෙන හිටිය සොත්ති උපාලි. මන් නිකන් උපාලි වුණා. මට දැන් කිසි බලයක් නැහැ. හොඳයි අපි බලාගමු. උඹ ඇමතිතුමාට අර පණිවිඩේ කිව්වද? කිව්වා උපාලි මහත්තයා. ඇමතුමා උපාලි මහත්තයා හම්බෙන්නවත් කැමති නැහැ. එහෙමද? පළයලා උඹලා පළයලා එකෙක්වත් ඉන්න බෑ මං ගාව. මට සැනසීමෙන් ඉන්න දීපල්ලා. අමරසිංහ කල්ලි 1995 වන විට එවකට රජයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව ඔවුන් විශාල ලෙස මේ අපරාධ ක්‍රියාකාරකම් වර්ධනය කරගන්නවා. මේ වෙලාවේ තමයි සොත්ති උපාලිගේ කල්ලිය අර හරියට කිව්වොත් ඇඩ්‍රස් නැති තත්වයට පත් වෙලා ඔවුන් බොහෝම අඩු ක්‍රියාකාරකම් තත්වයකට පත් වෙනවා. මොකද දැන් තත්ත්වේ? එන්නම දරුණුයි. චින්තකයේ මිනිස්සු ආරේ තන්දේ දිනපු අන්දා ඉරිබත් වෙනවා. පොලිමාත්‍යා අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන මේ දවස්වල. එන්නම තාත්ති දරුණේ. උඹලා කියන එක හරි. අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මේ වෙලාවේ බලය තියෙන්නේ චින්තකලගේ අතේ. දේශපාලන බලයෙන් උන් රඟනවා. මම දැන් නිකන් සොත්ති උපාලි විතරයි. මට දැන් කිසිම දේශපාලන හයියක් නැහැ. මන් තීරණය කළා ටික දවසකට මෙහෙන් ගිහිල්ලා හැංගිලා ඉන්න. කොච්චර කාලයකද මහත්තයා?
ඒක කියන්න බෑ. අපිට බලයක් එනකම්. හැංගිලේට කියලා මහත්තයෝ මේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි මේක. යකෝ බල්ලෝ. තෝ කියන්නේ චින්තකය ඇවිල්ලා මට තියලා යනකම් බලන් ඉන්න කියලාද? දැන් චින්තකයට මේ වෙලාවේ බලය වැඩි යකෝ. දේශපාලන සපෝට් ඔක්කොම උන්ට. අපිට මොකද මහත්තයෝ වෙන්නේ? කොකාට වාරයක් එනවා නම් තිත්තයටත් වාරයක් එනවා. එතකන් අපි බලමු. මං උඹලට කරන්න ඕන දේවල් ලෑස්ති කරන්න. චින්තක ඔබ දැන් රඟපන්. මට බලය ආපුවාම මං පෙන්නන්නම් සොත්ති උපාලි කවුද කියලා. ඒ ආණ්ඩු මාරුවත් එක්ක මං වැඩ කරපු පක්ෂේ පරාද වෙනවා. මං උදව් කරපු ඇමතිවරුන්ට ඇමතිකම් නැතු වෙනවා. බලාගෙන ඉද්දී මට තිබුණු බලය නැති වෙලා ගියා මහත්තයෝ. විශේෂයෙන්ම අපිට අමතක කරන්න බැහැ මේ රටේ හිටපු විද්වතෙක් ඒ වගේම ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට හඳුන්වන ලලිත් ඇතුළත් මුදලි ඝාතන සිද්ධියටත් සොත්ති උපාලිගේ නම කියවුණා. ඒ සඳහා සැකකරුවන් හැටියට සොත්ති උපාලිත් සුදු මහත්තයා නොහොත් ප්‍රියංකර ජයමාන්න කියන පුද්ගලයාත් තට්ටසෝම යන අයත් කොළඹ අපරාධ කොට්ටාශය අත්අඩංගුවටගෙන මහාධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් පසුව ඔවුන් නිදහස ලබනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දේශපාලනය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි ජාලය එකට බද්ධ වෙමින් පවතින තත්ත්වයක් අපි නිරීක්ෂණය කරන්නේ මේ 90 දශකයේ මුල් භාගයේ තුල. බලය තියෙනකම් මට ඕන තරම් මිනිස්සු හිටියා. බලය නැති වුණාට පස්සේ මං තනි වුණා මහත්තයෝ. ඉතින් අපරාධ ලෝකයේ කිරුළු පලන් රජවරුන් හැටියට ඒ කාලේ බෞතිස්ම ලැබපු සොත්ති උපාලි මේ 94 සිදුවන බල අරගලය තුල ඉතාමත්ම අසරණ තත්වයට පත් වෙනවා. ඔහුගේ මද්ද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වනවා. ඔහුගේ දේශපාලන බලය ඔහුගෙන් ගිලිහෙලා යනවා. ඔහු වටා හිටපු ඔහුගේ සහචරයනුත් ඒ විදිහටම ඔහුගෙන් ඈත් වෙලා යනවා. අවසානයේදී ඔහුට සිද්ධ වෙන්නේ ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවකට තනියම ඇවිල්ලා නඩුවට පෙනී හිටලා ඔහු නඩුවේ අවසාන වෙලා යද්දී අවිගත් කණ්ඩායමක් ඔහු පැහැර ගන්නවා. මේ ඔහුත් සමග තවත් විරුද්ධව හිටපු කල්ලියක් ඔහුව පැහැර ගන්නවා. පැහැරගෙන ගිහිල්ලා ඔහුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඝාතනය කරනු ලබනවා. ඒ තමයි අපරාධ ලෝකයේ කිරුළු පලන් රජකුගේ අවසානය ළඟා වෙච්ච හැටි. ඉතින් මේ සසිද්ධීන් තුලින් අපි උගත යුතු ප්‍රධානම දේ තමයි කුමන බලයක්, කුමන අවිබලයක්, කුමන ධනයක් ආරූඪ කරගෙන හිටියත් අවසානයේදී ස්වාභාවික නීතිය එහෙම නැත්නම් නීතියේ යුක්ති ධර්මය රජයමින් ඒ සියල්ල පරාජය කරමින් ඒ සියලු අවිගත්තෝ අවියෙන්ම නැසති යන්නේ ශ්‍රේෂ්ඨ කියමන සනාත කරමින් සිදුවන සිද්ධීන් මාලාවක් හැටියට තමයි මේ අපරාධ ලෝකයේ සිදුවන අවිහරඹයත් ධනහරඹයත් බලහරඹයත් අපට අවසාන වශයෙන් සඳහන් කරන්න පුළුවන්. කාලයාගේ ඇවෑමෙන් දේශපාලන පෙරලි සිදුවෙද්දී දේශපාලන ආශිර්වාදය ලැබූ උපාලිගේ බලයද කෙමෙන් දුර්වල වන්නට වුණා. ධන බලය සවිශක්තිය නැතිවෙද්දී උපාලිගේ හිසින් පාතාලයේ කිරුළ තවත් හිසකට මාරුවෙද්දී 1999 වර්ෂයේදී සිය නඩුවකට පෙනී සිටීමට එන අතරමඟදී පිළියන්දලදී ධම්මික අමරසිංහගේ පාතාල කල්ලිය අතින් උපාලි ඝාතනය කෙරුණා.
අවිගත්තෝ අවියෙන්ම නැසැතී යන වැකිය සපත කරමින් කුප්‍රකට උපාලිගේ බලයද ජීවිතයද කියුම් කෙරුම්ද ඉතිහාසයේ කළු අකුරෙන් ලියවී ඔහුගේ ජීවිතය මෙසේ නොසිතූ අවසානයකට මුහුණ දුන්නා.